समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට හැම කාරණයක්ම අවබෝධ කරන්න සුළු කාලයක් නෙමෙයි අරහත්ත්වයේ දක්වාම තියෙන බව අපි මතක තබා ගන්න ඕනේ. දැන් අපි මෙහෙම හිතමු. පංච උපාදානස්කන්ධය ගැන ඔබ යමක් දැනගත්තා කියලා. ඒතර ඔබට ඒ ගැන ටිකක් තේරෙනවා කියමු. හැබැයි ඒ තේරෙන තැන පංච උපාදානස්කන්ධය ගැන සියල්ල කරගෙන නැහැ. ඒ කියන්නේ අපි අවබෝධය කරා යා යුතු සියල්ල දැන් කරගත්තා කියන එක නෙමෙයි අර තේරෙනවා කියන ටික. මොකද හේතුව? සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය අවබෝධ කළා දුකක් හැටියට. එතකොට ඒ ශ්‍රාවකයා සකදාගාමි වෙද්දි අනාගාමි වෙද්දි අරහත්ත්වයටපත් වෙද්දි තව තවත් එයම පිරිසිඳ දකිනවා. පරිපූර්ණව දැක්ක කෙනා කවුද? අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ නම් පරිපූර්ණව දකින්න කෙනා එහෙනම් අපිට තේරෙනවා අරහත්ත්වයටපත් වෙනකන් අපිට ඒකේ හිතන්න විමසන්න අවබෝධ කරන්න දෙයක් ඉතුරු වෙලාද නැද්ද? ඉතුරු වෙලා. එහෙම ඉතුරු වෙලා නම් අපිට කොච්චර ඒ ගැන ඇහුණත් ඇතිද? නැහැ. එසා අපිට තව බොහෝ ඒ පිළිබඳව දැනගන්න අවබෝධ කරන්න තියෙනවා කාරණා. නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හැකිතරම් නිතර විමසන්න පුළුවන් දෙයම අහන්න ඕනේ. ඒ ශ්‍රවණය කරන දෙයට විමසන්න පුළුවන් ධර්මයක්ම නිතර අපිට අහන්න ලැබෙද්දි පින්වත්නි අපේ අවබෝධය පුළුල් වෙනවා. ඒ අවබෝධය පුළුල් වෙනකොට අපි ජීවිතේ කටයුතු කරන විදිහ, ජීවිතේ හිතන විදිහ, ජීවිතේ කතා කරන දේවල් සියල්ල අවබෝධයෙන් යුක්ත වෙනවද නැද්ද? අවබෝධයෙන් යුක්ත වෙනවා. ඉතින් ඒ විදිහට ඔබට අවබෝධයේ පිණිස පවතින දෙයක් අද මම කියලා දෙන්න ඕනි කියලා කල්පනා කළා. අද මා ඔබට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකාය 2 ආහාර සූත්‍රයේදී වදාළ උපමාවක් මුල් කරගෙනයි. මේ උපමාවට මුල් වෙන්නේ එළදෙනක්, ගවදෙනක්. ඉතින් මේ ගවදෙන සම්බන්ධව බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් වදාලා. ඒ තමයි ගවදෙනක් පණ පිටින් සම්පූර්ණයෙන් හැම ගහනවා. පණ පිටින් හැම ගහලා ගවදෙනව අතාරිනවා. එතකොට මේ ගවදෙනට මොකක්ද වෙන්නේ? ආන් ඒ වගේ කිව්වා ස්පර්ශය. මොකද්ද? ස්පර්ශය. අපි සිංහලෙන් කියනවා ස්පර්ශය කියලා. පාලියෙන් කියනවා මහ ප්‍රාණ පයන්න පස්ස. ඒතර මේ පස්ස කියන වචනේ වහලා තියෙනවා පටිච්චසමුපාදෙදි පස්සපච්චය වේදනා කියලා. ඒතර මේ පස්ස කියන එක හරියට හැම ගහපු ගවදෙනක් වගේ කිව්වා. ඇයි එහෙම කිව්වේ? ආන්ගේ හැම ගහපු ගවදෙනක් වගේ කියන්නේ මොකද කියන කාරණය අපි මේ වෙලාවේදී විමසලා බලමු. ධර්මයේ ශ්‍රවණය කරන ඔබ
ඇතම් කෙනෙක් මොකද්ද ස්පර්ශ කියන්නේ කියලා දන්නව වෙන්න පුළුවන්. තවත් කෙනෙක් මේ ධර්මය තාම ශ්‍රවණය කරන්නේ නුහුරු විදිහට නම් එයාට තාම මේ ගැන එච්චර වැටහීමක් නැත්නම් එයා දන්නේ නැහැ මොකද්ද හස්ස කියන්නේ මොකද්ද ස්පර්ශ කියන්නේ කියලා. ඒ නිසා කාටත් මේක ටිකක් වැටහෙන්න අපි මුල ඉඳලා සාකච්ඡා කරමු මොකක්ද ස්පර්ශ කියන්නේ? ඇයි ස්පර්ශය හැම ගහපු ගව දෙනක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ කාරණේ අපිට ඒකාන්තයෙන්ම පින්වත්නි අවබෝධය පිණිස පවතිනවා. මේක ජීවිතයේ හැම තත්පරයකම ඔබට අවබෝධය වැඩෙන්න හේතු වෙනවා. ඒ නිසා මේ කාරණේ ඔබ මනාකොට දැනගත යුතුමයි. අපි නිකන් මෙහෙම හිතමු. ඔබ පත්තරයක් කියවනවා. ඒතර දැන් ඔබ පත්තරේ බලනකොට නිකන් හිතන්න ලොකු පත්තරයක් ඒ කියන්නේ ඉරිද පත්තරයක් අරගෙන ඔබ කියවනවා. ඒතර මේ ඉරිද පත්තරේ දැන්වීම නෙමෙයි සම්පූර්ණයෙන්ම ප්‍රවෘත්ති විශාල ප්‍රමාණයක් පිරිච්ච පත්තරයක්. ඒතර මේ ප්‍රවෘත්ති පිරිච්ච පත්තරේ පුංචි පුංචි කොටස් වෙන් කරලා වෙන වෙනම ප්‍රවෘත්ති රාශියක් වම් පැත්තේ පිටුවෙත් දකුණු පැත්තේ පිටුවෙත් දැන් ඔබට දිගහැරගත්තු පත්තරේ දකින්න ලැබෙනවා. ඒ අතර තැන් තැන් වල ඡායාරූපත් දකින්න ලැබෙනවා. දැන් ඔබ පත්තරේ කියවගෙන යනවා. එතකොට පින්වත්නි යම්කිසි ඔන්න එක ප්‍රවෘත්තියක් මුණ ගැහිලා දැන් ඒ ප්‍රවෘත්තිය තමයි මේ මොහොතේ බලන්නේ. අපි හිතමු ඒ ප්‍රවෘත්තිය තුල තියෙනවා කවුරු හරි දරුවෙක් තමන්ගේ අම්මව ඝාතනය කරලා ඒ ප්‍රවෘත්තිය දැන් කියවගෙන යන ඔබගේ මනසට මොනවද හිතෙන සිතුවිලි? අම්මා මරලා. එතකොට අනේ මෙහෙමත් දරුවන්ව මේ අම්මලා වැදුවනේ කියලා ඔබේ හිතට සමහර විට ඒ දරුවා කෙරෙහි ගැටුණු සිතක් එන්න පුළුවන්. එතකොට ඒ අම්මා ගැන පව්වේ අසරණී කියලා අනුකම්පා සහගත හිතක් එන්න පුළුවන්. ඊළඟට ධර්මයක් දන්න කෙනෙක් නම් ආනන්තරීය පාප කර්මයක් කරගෙන දැන් ඉතින් මේ කොල්ලා කල්පයක් තිස්සේ දුක් විඳින්න නිරේ උපදීනේ අනිවාර්යයෙන්ම ඒක ස්ථිරවම වෙනවනේ කියලා කර්මයේ ස්වභාවය සිහි වෙලා එන්න පුළුවන්. දැන් මේ පුංචි ප්‍රවෘත්ති තීරුව. ඒ ප්‍රවෘත්ති තීරුවත් එක්ක අපේ හිතට එන දේවල් ටික. ඊට පස්සේ පින්වත්නි අපි හිතමු ඊට යට තීරුවේ තියෙනවා ආයෙත් ඊළඟ ප්‍රවෘත්තියේ එතන තියෙනවා කවුරු හරි අම්මා කෙනෙකුත් තාත්තා කෙනෙකුත් ඒ දෙන්න දරුවා දාලා ගිහිල්ලා මහපාරේ කොහේ හරි මේ වගේ ප්‍රවෘත්තිනේ තියෙන්නේ. දැන් ඕක බලනකොට මොකද්ද හිතෙන්නේ එකපාරට හිතට? මෙහෙමත් අම්මලා තාත්තලා කියලා දැන් ඒ අය කෙරෙහි ගැටිච්ච සිතක් හිතට එනවා. අනේ අර අසරණය පව් කිරිසප්පය කිසි දෙයක් දන්නේ නැති පුංචි දරුවා මහපාරේ කොහොම හිටියද? ඒ වගේ ඔබට ඒ දරුවා ගැන දැන් අනුකම්පා සහගත සිතුවිලි හිතට ගලාගෙන එයි. මේ වගේ ලෝකයකනේ අපි ජීවත් වෙන්නේ ආදී ලෝකයේ ගැන පිළිකුල් සහගත සිතුවිලි එයි. මෙහෙම මේ ළමයින්ට කරන්න හිතප්පපුවක් කොහොමද මේ අම්මගේ තාත්තගේ හදවතේ ඇති වුනේ කියලා ඔබට ගොඩාක් දේ හිතෙයි. දැන් අර ආනන්තරීය පාප කර්ම ගැන කලින් හිතච්ච සිතුවිලි එකක්වත් එනවද? දැන් ඒව එන්නේ නැහැ. දැන් මේ ප්‍රවෘත්ති කොටසත් එක්ක. ඊළඟට තවත් ප්‍රවෘත්තියක් තියෙනවා ඒක බලනවා. ඒක බලනකොට ඒකේ තියෙනවා කොහේ හරි තැනක කාට හරි ගෙයක් හදලා දීලා කවුරු හරි කෙනෙක්. ඒ ගේ හදලා දීලා ඒකේ හොඳ ප්‍රවෘත්තියක් තියෙනවා. දැන් ඕක කියවගෙන යනකොට මොකද්ද හිතට එන්නේ? අනේ කොච්චර දෙයක්ද මේ වගේ අතහැරීමක් කරන මිනිස්සුත් මේ රටේ ඉන්නවනේ මොනතරම් වාසනාවක්ද. දැන් ඔබට ඒ වගේ එක එක දේ අර තුන්වෙනි ප්‍රවෘත්තිය කියවගෙන යනකොට හිතට එයි. බලන්න පින්වත්නි එක කඩදාසියක් අපේ හිත එක එක පැතිවලට හැරෙවද නැද්ද? එකවරක දෙමව්පියන් ගැන අනුකම්පාවකුත් දරුවෝ ගැන ගැටිච්ච සිතකුත් ඇති කරනවා. තව වරක
දෙමව්පියන් ගැන ගැටිච්ච සිතකුත් දරුවා ගැන අනුකම්පා සහගත සිතකුත් ඇති කරනවා. තව වර එක ලෝකයේ ගැන කලකිරීමක් ඇති කරනවා. තවත් වර එක ලෝකයේ ගැන සතුටක් ඇති වෙනවා. මේ වගේ මිනිස්සු ඉන්න ලෝකෙක අපිට ඉන්න ලැබෙන එක කොච්චර දෙයක්ද කියලා. එකම පත්තර පිටුවක් එකම කඩදාසියක අපේ මනස එක එක පැතිවලට හැරෙනවා. මොකද්ද මේ වෙන්නේ? එතන සිද්ධ වෙන දිහා හොඳට විමසලා බැලුවොත් දැන් ප්‍රවෘත්ති තුනයිද මුළු පත්තර පිටු දෙකේම තියෙන්නේ? නෑ. ඔය උදාහරණ ටිකක් කිව්වේ. ඒ වගේ ගත්තම විශාල ප්‍රවෘත්ති ප්‍රමාණයක් මේ පත්තර පිටු දෙකේ වම් පැත්තේ පිටුවේ දකුණු පැත්තේ පිටුවේ තියෙනවා. ඊළඟට ඕ අතරේ තවත් දැන්වීම් එහෙම මෙහෙන් තියෙනවා කියන්නේ. ඒවා බලනකොට සමහර විට ඔන්න ඔබට යම්කිසි අඩුපාඩුවක් තියෙන දෙයක්. ඒ දේ අවශ්‍ය වෙලා තියෙන ඔබ දැන් ඒ දේ සොයමින් ඉන්නවා. ඒ දේ ගැන දැන්වීමක් තියෙනවා. ඒක දැක්ක ගමන් හිත හැරෙනවා මේකට පොඩ්ඩක් කෝල් එකක් දීලා බලන්න ඕනේ ඒක ගන්න ඕනේ. දැන් ඔන්න ඒකටත් සිතක් ඇති වුණා. මේ වගේ එකම පත්තර පිටුවක් ඇතුලේ විවිධාකාර විදිහට හිත හරවලා එක එක ආකාරයේ ගැටෙන සිත් ඇලෙන සිත් විවිධ දේ හදන්න අර පත්තර පිටුව තුළ හැකියාව තියෙනවද නැද්ද? තියෙනවා. මේ වගේ තමයි සාමාන්‍ය ජීවිතේ ගෙවනකොට ඇස් දෙකෙන් රූප බලන මොහොතක් පාසා එක්ක ඇලෙන සිතුවිලි එක්ක ගැටෙන සිතුවිලි. ඒවත් එක්ක ඔය ධර්ම කරුණුත් සමහර විට එහෙම මෙහෙම මුසු වෙලා ගැටිච්ච සිතින්ම තවත් කෙනෙක් ගැන කලකිරීමෙන් හිතා ඉන්නවා. මේ වගේ මෙහෙම කොහොමද ගගා ධර්මයත් ඒකට ඇඳිලා. අර අම්මා මරපු පුතා ගැන හිතුවේ ආනන්තරී පාප කර්මයක් කරගත්ත ගගා හිතුවට පුතා ගැන ගැටිච්ච සිතකුත් හිතේ ඇවිල්ලා. එතන द्वේෂයත් මුසු වෙලා හැබැයි ධර්මයත් මුසු වෙලා. නේද? තනිකර අපි ඉන්නේ මුලාවක. ධර්මයේ හිතුවට. ඒ වගේ පින්වත්නි බලන රූපත් එක්ක ඇහෙන ශබ්ද එක්ක දැනෙන ගඳ සුවඳ එක්ක දැනෙන රස එක්ක කයට ලැබෙන පහස එක්ක හිතට හිතෙන සිතුවිලි එක්ක හැම මොහොතෙම මනස දුවදුවා වෙනස් වෙවි නෙමෙයිද තියෙන්නේ? මේක හැමතිස්සෙම දුවදුවා වෙනස් වෙවි තියෙන්නේ. දැන් අපි ඔය ඇහැ මුල් කරගෙන විතරයි නිකන් උදාහරණයකට මේ සුළු මොහොතක පත්තරයක් බලන අවස්ථාවක සිද්ධාමි ගත්තේ. මේ తত্ত্বය පත්තරය බලන ඔබටත් මටත් එක විදිහට සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. දැන් ඔය පත්තරේ කතන්දරෙන්ම අපි මේ ස්පර්ශ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගමු. එතකොට ඔබට තේරෙයි මේ ජීවිතයේ ඇතුළාන්තයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. බලන්න හොඳට පත්තරේ තිබුණට ඇහැක් තිබුණ නැත්තම් ඔය පත්තරේ තියෙන ඒවා ගැන අදහසක් එනවද? නැහැ. ඇහැක් ඕනේ. ඇහැ තිබිලා පත්තරේ ඔය රූප ටික තිබුණ නැත්තම් ඔය තොරතුරු තිබුණ නැත්තම් ඒව දැනගන්නවද? එක්ක පත්තරේ නැහැ එක්ක පත්තරේ ඒ තොරතුරු ටික නැහැ. එතකොට ඔබ ඒ තොරතුරු දැනගන්නවද? දැනගන්නේ නැහැ. එහෙනම් ඒ තොරතුරු දැනගන්න ඇහත් ඕනේ ඒ පත්තරේ තියෙන රූපෙත් ඕනේ. ඔය දෙකම තිබුණ පමණින්මත් දැනගන්නවද? දැනගන්නේ නැහැ. දැන් බලන්න පළවෙනි ප්‍රවෘත්තිය කියවනකොට ඇහැක් හටගත්තා. ඒ කියන්නේ මනස මුල් වෙච්ච ඇහැක්. නාම රූප පත්‍ය සලආයතනං කියන නාම රූප නිසා හටගන්න ඇහැක් පළවෙනි ප්‍රවෘත්තිය කියවදී හටගත්තා. එතකොට දෙවෙනි ප්‍රවෘත්තිය කියවනකොට හටගත්තේ ඒ නාම රූප මුල් කරගත්තු ඇහැද? නෑ. සම්පූර්ණ මනස වෙනස් වුණා. මනස වෙනස් වෙනකොට ඇහත් වෙනස් වුණා. ඇහි ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙලා. තුන්වෙනි ප්‍රවෘත්තියට යනකොට මනස තවත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට මනස මුල් කරගත්තු මේ ඇහි ක්‍රියාකාරීත්වෙත් වෙනස් වෙනවා. එතකොට බලන්න ප්‍රවෘත්තියෙන් ප්‍රවෘත්තියට ඇහත් වෙනස් වෙලාද නැද්ද? වෙනස් වෙලා. රූපෙත් වෙනස් වුණාද නැද්ද? මොකද පළවෙනි ප්‍රවෘත්තියම නම් දෙවෙනි තැනක් තියෙන්නේ අපිට වෙනත් අදහස් ටිකක් එන්න බෑ. ඒ කියන්නේ රූප ටිකත් වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. දැන් මෙතන සිද්ධ වෙන දේ තමයි
නිකන් හිතන්න ඔය S2 අභියස ඔය ප්‍රවෘත්ති ටික ඔක්කොම එකවර නෙමේද තියෙන්නේ? පත්‍රයේ පිටුවෙන් පිටුව ගමු. එක පිටුවක් පෙරලලා ඒක වහලා අලුත් පිටුවක් ගන්නවා. අන්න එතකොට නම් කලින් තීච්ච නැති පිටුවක් අලුතෙන් ආවා. කලින් තීච්ච පිටුව අයින් කළා. එහෙමයි. හැබැයි එකම පිටුව ඇතුලේ ප්‍රවෘත්ති රාශියක් තියෙද්දි එකම පිටුව ඇතුලේ ඡායාරූප රාශියක් තියෙද්දි මොකද්ද වෙලා තියෙන්නේ? එතකොට වෙලා තියෙන්නේ එකම පිටුවක් උනාට ඒකේ තියෙන ප්‍රවෘත්ති රාශියක් S2ට අභියස පෙනුනට ඒ ප්‍රවෘත්ති රාශියම එකවර දැනගෙනද? දැනගෙන නැහැ. එහෙනම් අපිට තේරෙනවා පින්වත්නි ඒ ප්‍රවෘත්ති රාශියම S2 අභියස තිබ්බට අපි ඔක්කොම ටික එකවර තේරුම් ගත්තේ නැහැ. එකවර කියුවේ නැහැ. අපි හිතමු පළවෙනි ප්‍රවෘත්තිය අපි කියුවේ දවල් 1:31ට පළවෙනි ප්‍රවෘත්තිය කියවන්නේ. දැන් ඕක කියවලා ඕක හිතලා සමහරට දෙවෙනි ප්‍රවෘත්තිය කියනකොට 1:35 වෙලා කියමු. 1:31ට පළවෙනි ප්‍රවෘත්තියත් දෙවෙනි ප්‍රවෘත්තියත් මම කියන්නේ 1:31ට තත්පර වශයෙන් උත් ගමු 1:31යි තත්පර 10යි. දැන් ওই වෙලාවේ පළවෙනි ප්‍රවෘත්තියත් දෙවෙනි ප්‍රවෘත්තියත් තුන්වෙනි ප්‍රවෘත්තියත් ඔක්කොම ටික ඔලුවට ගියාද? 1:31යි තත්පර 10ට. පළවෙනි ප්‍රවෘත්තියයි දෙවෙනි ප්‍රවෘත්තියයි තුන්වෙනි ප්‍රවෘත්තියයි ඔක්කොම ප්‍රවෘත්ති ටික ඔලුවට ගියාද? අර දැන්වීම ටිකයි ඒවට කරන්න ඕන ටිකයි ආනන්තරීපාපී කර්ම කරලා ගිය නිරේ යන ළමයා ගැනයි ළමයා මහපාරි දාලා ගිය අම්මා තාත්තා ගැනයි ඒ තොරතුරු ටික ඔක්කොම ඔලුවට ආවද? අර එක් මොහොත තුළ නෑ. එකක් 1:31ට තව එකක් 1:35ට කොහොමනේ දැන් ඕක කියවගෙන යනකොට සිද්ධ වෙන්නේ? පළවෙනි ප්‍රවෘත්තිය කියවල ඉවර වෙලා දෙවෙනි ප්‍රවෘත්තියට ගිහිල්ලා දෙවෙනි ප්‍රවෘත්තිය කියවද්දී අපි පළවෙනි ප්‍රවෘත්තිය කියවන මොහොතේ දෙවෙනි ප්‍රවෘත්තිය ගැන අදහසක්වත් හිතේ තිබ්බද? තිබ්බේ නැහැ. හැබැයි ඔය S2 ඉස්සරහාම මේ දෙවෙනි ප්‍රවෘත්තිය තිබුණද නැද්ද? තිබුණා. තුන්වෙනි ප්‍රවෘත්තියට යනකොට දෙවෙනි ප්‍රවෘත්තිය කියවද්දිවත් පළවෙනි ප්‍රවෘත්තිය කියවද්දිවත් තුන්වෙනි ප්‍රවෘත්තිය ගැන අපේ හිතේ අදහසක් තිබුණේ නැහැ. හැබැයි තුන්වෙනි ප්‍රවෘත්තියත් පළවෙනි දෙවෙනි කියවන අවස්ථාවල අපේ S2 ඉස්සරහා තිබ්බද නැද්ද? තිබ්බා. මොකද්ද මේ වෙන්නේ එතකොට? S2 ඉස්සරහා ටික ඔක්කොම තිබ්බනම් ඇයි දැනගත්තේ නැත්තේ? එහෙනම් එකම පත්තර පිටුවක් ඇතුලේ එක එක අතට මනස විසි කරන්න. ඇලෙන දෙයටයි, ගැටෙන දෙයටයි, ඕමනා කරන දෙයටයි පිළිකුල් වෙන්නයි, ඕන වෙන්නයි, එපා වෙන්නයි, හා කියන්නයි එක එක දේවල් වලට මනස වීසි කෙරෙන්න හේතු වෙන දේවල් රාශියක් එක කඩදාසියක තිබුණට ඒ සියල්ලම S2 අභියස තිබුණට අපි ඒවා දැනගත්තේ එකින් එක වෙන වෙනමද නැද්ද? එකින් එක වෙන වෙනමයි. පත්තරේම දිගෑරන් හිටියට පත්තරේ ප්‍රවෘත්ති දහසක් තිබුණට එකින් එක ප්‍රවෘත්තිය තමයි අපේ ඔළුවට ගියේ. එතකොට ප්‍රවෘත්ති ටික ඔක්කොම එකවර S2 ඉස්සරහා තියෙනවා. හැබැයි සියල්ල අතරින් අපි දැනගන්නේ එකවරකට එක ප්‍රවෘත්තියක්. එහෙනම් මෙන්න මේකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ විඥාණය කියලා. ඒ හේතුව විඥානාතීතිකෝ භික්ඛවේ විඥානන්ති උච්චති කිව්වා විශේෂයෙන් දැනගන්න. ඒකයි විඥාන කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අර ඇහක් තියෙනවා පත්තර පිටුව නම් රූපෙත් තියෙනවා. හැබැයි ওই දෙකම තිබුණට ඒ පත්තර පිටුවේ වෙන වෙනම තියෙන රූප ප්‍රවෘත්ති වෙන වෙනම තියෙන ඒවා එකින් එක වෙන වෙනම දැනගත්තා. ආන්ගේ වෙන වෙනම වෙන් කර කර දැනගන්න උපකාරුනේ කවුද? විඥාන. නිකන් මෙහෙම හිතන්න. විඥානේ කියලා ක්‍රියාකාරීත්වයක් නොවුනා නම් උතන මොකක්ද වෙන්නේ?
ඇහෙන් ඔක්කොම ටික එකවර දැනගන්නවද? නෑ, කිසිවක් දැනගන්නේ නෑ. ඒතර විඥානේ කාගේ හරි කෙනෙකුට අවුල් වෙලා පළවෙනි ප්‍රවෘත්තියයි දෙවෙනි ප්‍රවෘත්තියයි ඔක්කොම ටික එකට දැන් අපි මෙහෙම හිතමු ඔබ මොකක් හරි පළතුරු බීමක් හදනකොට ඒකට අඹ ටිකක් කපලා දාලා ගස් ලැබු ටිකක් කපලා දාලා කෙසෙල් ටිකක් කපලා දාලා තව තියෙන පළතුරුත් කපලා දාලා ඔක්කොම එකට මිශ්‍ර කරලා තනි දියරයක් කරලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ වගේ මේ පත්තරේ තියෙන ප්‍රවෘත්ති 10ක් එක පිටුවේ තියෙනවා නම් ප්‍රවෘත්ති 10ම එකට මිශ්‍ර වෙලා එකවර දැනගන්නවද ලෝකේ කාටවත්? ලෝකේ එක කෙනෙකුටවත් එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. හැබැයි එහෙම නොවුනට ලෝකේ හැම කෙනාම ওই පත්තරේ කියවද්දී ඒ කෙනාගේ S2 ඉස්සරහා ওই ප්‍රවෘත්ති 10ම එකවර නැද්ද ඇහැ ඉස්සරහා? ප්‍රවෘත්ති 10ම ඇහැ ඉස්සරහා තියෙනවා. තිබ්බට 10ම එකවර දැනගත්තේ නැහැ. අන්න ඒකයි විඥානයේ වෙනස ඔන්නතනින් තේරුම් ගන්න. එහෙනම් ඇහැ තිබ්බ පමණින්ම රූප තිබ්බ පමණින්ම ප්‍රවෘත්ති 10ක් කියන්නේ රූප 10ක් කියලා හිතන්න. ඒතර රූප 10ක් එක පිටුවේ තියෙනවා. රූප 10ක් එක පිටුවේ තිබ්බට ඇහත් ඒ අභියස තිබුණට ඇහැ තිබ්බ පමණින් අනිත් රූප 9ම තිබුණ පමණින් ඒ රූප 9 දැනගත්තේ නෑ. එක රූපයක් දැනගත්තා. එක ප්‍රවෘත්තියක් කියවුවා. එතකොට පින්වත්නි මුළු ජීවිත කාලේ පුරාම හැම දෙයක්ම දැනගනිද්දී ওই විදිහටයි සිද්ධ වෙන්නේ. ඔය පත්තරේ කියවන ක්‍රමයේම තමයි. දැන් ওই පත්තරේ කියවනකොට ඔතන ඇහත් තිබුණා රූපෙත් තිබ්බා. දැන් ඒක දැනගත්තේ මොකක් නිසාද? විඥානය නිසා. ඒතර ඇහැයි රූපේ විඥානයයි කියන මේ තුනම එකට එකතු වුණාට පස්සේ ඒකට කියන්නේ මොකද්ද? තුනම එකට එකතු වුණාට පස්සේ ඕකට කියනවා තනි නම. ඒ තමයි තින්නම් සංගති පස්සෝ. තුනක එකතුවට කියන තනි නම මොකද්ද? ස්පර්ශය. දැන් එහෙනම් මේ හටගත්තේ පත්තරේ කියවන අතරේ පළවෙනි ප්‍රවෘත්තිය කියාගෙන යනවා කියමු. ඕක කියවගෙන යනකොට ඔතන ස්පර්ශය හට ආරම්භ නැද්ද? ඒ කියන්නේ කරුණු තුනම එකට එකතු වෙලාද නැද්ද? ඇයි? ඇහත් තියෙනවා. මේ ප්‍රවෘත්තිය නම් වූ රූපයක් තියෙනවා. ඇහැට පේන දර්ශනෙත් තියෙනවා. එතකොට ඒ ඇහැට පේන දර්ශනයට තමයි රූපේ කියලා කිව්වේ. එතකොට පින්වත්නි ඇහත් මේ ප්‍රවෘත්තිය නම් වූ රූපයත් අනිත් රූප අතරින් ඒ රූපෙම දැනගැනීම නම් වූ විඥානය තුනම එකට එකතු වෙච්ච නිසා නෙමෙයිද ප්‍රවෘත්තිය කියුවේ? තුනම එකට එකතු වෙච්ච නිසා නෙමෙයිද ප්‍රවෘත්තිය දැනගත්තේ? ඒ තුනම එකට එකතු වෙච්ච නිසා. දැන් හරි ස්පර්ශය හටගත්තා. එතකොට දැන් අපි අද දවසේ මාතෘකා කරන මේ හැම ගහපු ගවදෙන ගේ උපමා කළේ බුදුරජාණන් වහන්සේ ඒ හැම ගහපු ගවදෙනක් වගේ යන තැන පීඩා විඳිනවා කියලා උන්වහන්සේ උපමා කළේ මෙන්න මෙයාටයි. කාටද? ස්පර්ශයට. ඒ කියන්නේ මේ කරුණු තුනක් එකට එකතු වෙන එකට. ඒක ඇහැ ඔස්සේ නම් ඇහැයි රූපයයි විඥානයයි. විඥානිකේ දැන ගැනීම රූපේ දැනගන්නවා. කන ඔස්සේ හටගනිද්දිත් කරුණු තුනක් එකතු වෙනවා. පුළුවන් නම් දැන් කියන්න මොනවද ඒ කරුණු තුන? කනයි, ශබ්දයයි, කනේ විඥානයයි. එතකොට නාසය ඔස්සේත් අපි කතා කරනකොට එතනත් කරුණු තුනක් එකට එකතු වුණොත් තමයි ගඳ සුවඳක් දැනගන්නේ. මොනවද ඒ? නාසයයි, ගඳ සුවඳයි, නාසයේ විඥානයයි. දිවෝස්සෙත් කතා කරනකොට එතනත් කරුණු තුන එකතු වෙලා මොනවද තුන? දිවයි, රසයයි, දිවේ විඥානයයි. දැන් අපි හිතමු අර අපි කලින් උපමා කරපු මිශ්‍ර පළතුරු එකම දැන් ඔබ බොනවා කියලා. ඕක බොනකොට ඕවයේ තිබුණේ එක එක රහනේ. දොඩම් දැම්මනම් දොඩම් වල තිබ්බේ එක රහක්. අඹ දැම්මනම් අඹ වල තිබ්බේ තව රහක්. කෙසෙල් දැම්මනම් කෙසෙල් වල තිබ්බේ තව රහක්. අන්නාසි දැම්මනම් අන්නාසි වල තිබ්බේ තව රහක්. දැන් මේ රස ටික ඔබට ඔක්කොම එකට මිශ්‍ර වෙලා ලැබුණට
ඒවා ටිකත් වෙන් වෙන් කරලා දැනගන්න බැරිද විඥාණයෙන්? මේ තියෙන්නේ දොඩන් රස. මේ තියෙන්නේ අන්නාසි රස. මේ තියෙන්නේ ගස්ලබු රස. මේ තියෙන්නේ අඹ රස. වෙන් කරන්න බැරිද? වෙන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කජ්ජනීය සූත්‍රයේදී වදාලා විඥාණයට අන්න එහෙම පිත්ත රස, ඇඹුල් රස, පැණි රස, කර රස ඒවා වෙන් කරලා ගන්න පුළුවන් කියලා. ඒ වෙන් කරලා ගැනීම දැන් ඔබට බත් එකක් කනකොට මොකක් හරි කෑමක් කනකොට එහෙම වෙන් කරන්න බැරිද? එහෙම වෙන් කරලා ගන්න පුළුවන් නේ. මෙන්න තියනවා දැන් ඔක්කොම බත් කට එකට තමයි ඇනෙන්නේ. හැබැයි එකට ඇනෙනට මේ තියෙන්නේ සෝයා මීට් රහ. නේද? මේ තියෙන්නේ කැරට් රහ. මේ තියෙන්නේ මැල්ලුම් වල රහ. වෙන් කරනවා. අන්නේ වෙන්කොට දැනගන්නේ මොකෙන්ද? විඥාණයෙන්. විඥාණයෙන් ඒක වෙන් කළාට ඒක මොකක්ද කියලා හඳුනගන්නේ කවුද? අන්නේ හඳුනා ගැනීම ආදී දේවල් ටික ස්පර්ශයෙන් එහාටයි සිද්ධ වෙන්නේ. දැන් ස්පර්ශය දක්වා ඔබට තේරෙනවා. මොකද්ද ස්පර්ශය කියන්නේ කියලා. එහෙනම් ස්පර්ශය කියන කරුණු තුනක් එකට එකතු වෙන එක. දිව වගේමයි කයට පහස දැනෙද්දි කයයි පහසයි විඥානය එකතු වීම තමයි කය මුල් කරගෙන හටගන්න ස්පර්ශය. මනසට අරමුණක් එද්දි ඒ අරමුණත් විඥාණයෙන් දැනගන්න. ඒතර මනස ස්පර්ශයත් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ස්පර්ශ කීයද ඔක්කොම? 6යි. මොනවද? ඇහැයි රූපේයි විඥානය එකතු වෙලා හටගන්න ස්පර්ශය. ඇසේ විඥානෙ මුල් වුණොත් ඒ ස්පර්ශය මොකද්ද? ඒකට කියනවා චක්කු විඥාන. චක්කු විඥානේ සහ ඇහැ රූප තුනම එකට එකතු වුණාට පස්සේ ඒ ස්පර්ශයට කියනවා චක්කු සම්පස්ස. චක්කු සම්පස්ස. රූපයක් බලබලා දැනගන්න හැම තැනම තියෙන්නේ කරුණු තුනේ එකතු වීමක්. ඒකට කියන නම චක්කු සම්පස්ස. පුංචි කාලේ ඉඳලා අද වෙනකන් අපි රූපයක් දැනගත්තා නම් ඒ හැම තැනම හටගත්තේ මොකද්ද? චක්කු සම්පස්ස. අන්න එක හැම ගහපු ගව දෙනවා. ඊළඟට කනට ශබ්දයක් ඇහෙනකොට එතනත් හටගන්නේ මොකද්ද? කනයි ශබ්දයයි කනේ විඥානෙ, සෝත විඥානෙ. ඔය තුනේ එකතුවට එතනත් තිබුණේ මොකද්ද? සෝත සම්පස්ස. ඒ විදිහට අපි හයමක හිත කතා කරමු. ගාන සම්පස්ස, නාසයේ ස්පර්ශය. ඊළඟට දිවේ ස්පර්ශය, જીවහා සම්පස්ස. කයේ ස්පර්ශය, කාය සම්පස්ස. මනසේ ස්පර්ශය, මනෝ සම්පස්ස. ඔය සම්පස්ස 6 හැම ගහපු ගව දෙන්නු 6ක් වගේ මේ ජීවිතයේ ක්‍රියා කෙරෙන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ මේ හැම ගහපු පණ ඇති ගව දෙනක් වගේ කියලා ස්පර්ශයට උපමා කළේ? ඒ ගැනයි දැන් අද අපි විමසන්න උත්සාහ කරන්නේ. බලන්න පින්වත්නි, පළවෙනි ප්‍රවෘත්තිය කියවගෙන ගියා නේද? මොකද්ද පළවෙනි ප්‍රවෘත්තිය තිබුණේ? තමන්ගේම අම්මව ඒ පුතා විසින් අමානුෂික විදිහට ඝාතනය කරලා. දැන් පළවෙනි ප්‍රවෘත්තිය. මේක කියවනකොටම ඇහැයි රූපයයි විඥානය තුන එකතු වුණ ගමන් මොනවද ඔබේ මනසේ උනේ? ඔබට දැනුණා මහා පුදුමාකාර දුකක් නේද? සෑහෙන සතුටක් හිතුණාද මේ පුතා අම්මව මරලා කියලා දැනගත්තට පස්සේ? නෑ, ලොකු දුකක් දැනුණා. ඊළඟට බලන්න, ඒ දුකත් එක්කම ගොඩාක් දේවල් හිතට ආවද නැද්ද? ධර්මයේ දන්න කෙනෙක් නම් හිතුණා ආනන්තරී පාප කර්මයක් කරගෙන දැන් ඉතින් කල්පයක් නිරේ උපදී. මේ වගේ දරුවෝ මොකට වැදුවද මේ අම්මලා? මෙහෙම දරුවෝ ඉන්න රටකද අපි ජීවත් වෙන්නේ? දැන් ගොඩාක් දේ ඔන්න හිතට ගලාගෙන එනවා. ඒ ඇසේ දුකකුත් තියෙනවා, කනගාටුවකුත් තියෙනවා, පීඩාවකුත් තියෙනවා. දැන් ඕවා ටිකත් එක්ක සමහර විට ළඟ ඉන්නව නම් කවුරු හරි කෙනෙක් එයාට කතා කරලා කියයි මේ බලන්නකො දැන් ළමයින්ගේ හැටි තමන්ගේම අම්මව මරලානේ කියලා. දැන් ඔන්න ඒ ළඟ ඉන්න කෙනාටත් අපි ඒක කියනවද නැද්ද? කියනවා. සමහරවිට ඒවට මුල පුරන්නේ අපෝ කොහොම ජීවත් වෙන්නද මෙහෙම රටක?
දැන් අර අහගෙන ඉන්න කෙනාට කුතුහලයක් එනවා. මොකද්ද කියලා එයාම අහනවා. එතකොට තමයි ප්‍රවෘත්තිය කියන්නේ. දැන් බලන්න ඔතනදී හැම ගහපු ගව දෙනට සිද්ධ වෙන දෙයක් වෙනවා. ඒ කියන්නේ ගව දෙන හැම ගහලා අතෑරියම මෙයාට යන තැන සත්තු ඇවිල්ලා ඇඟේ එල්ලෙනවද නැද්ද? සත්තු ඇවිල්ලා ඇඟේ එල්ලෙනවා. මුළු ඇඟම හැම ගහන්න කාරි නෑ. අවශ්‍ය නෑ. නිකන් තුවාලයක් තියෙනවනම් චූටි මොකද වෙන්නේ? පුංචි තුවාලයයි තියෙන්නේ. ඒ තුවාලේ පසුපස විශාල මැස්සෝ නොඑක් සත්තු රාශියක් ඇවිල්ලා එල්ලෙන්නේ නැද්ද? එල්ලෙනවා. චූටි තුවාලයක් තිබුණත් ඇති. අපි ගැනත් අපි දන්නවා. අපි ඒ තුවාලේ ආවරණය කරගෙන ගියේ නැත්නම් සත්තු ගොඩාක් ඇවිල්ලා වහනවා. දැන් ඒ වගේ මැස්සෝ විතරක් නෙවෙයි කෝඳුරු වගේ පුංචි පුංචි සත්තු ඔය විශාල වශයෙන් පිරෙනවා. ඉතින් හිතන්න පුංචි තුවාලයකටත් එහෙමනම් ඒ චූටි තුවාලේ ඉවත් අර මැස්සන්ට සත්තුන්ට දැනුණා නම් මුළු ඇඟම හැම ගහලා තියෙද්දි කොහොම ඉව දැනෙනවද? කොච්චරනම් මැස්සෝ ඇවිල්ලා පිරෙනවද කියලා අපිට තේරෙනවා. එතකොට දැන් මේ ගව දෙන ඇවිල්ලා මේ ගොඩ බිම චුට්ටක්, ඒ කියන්නේ තන පිට්ටනියක එහෙම නැත්නම් ගල් තලාවක කොහේ හරි පොඩ්ඩක් හිටියොත් සත්තු ඇවිල්ලා වහනවා. ඊට මේ සතා දුවගෙන යනවා ගහක් යටට. එතන ගහේ ඉන්න සත්තුත් ඇවිල්ලා වහනවා. ඊට පස්සේ බැරිම තැන ගිහිලා රිංගනවා ගල් තලාවකට. ඒ කියන්නේ ගල් ලෙනකට. දැන් ගල් ගුහාව ඒ ගල් ලෙන ඇතුලේ ඉන්න සත්තු වහනවා. ඊට පස්සේ දැන් මේ ගොඩබිම එද්දී මැස්සෝ වහන්නේ එක එක සත්තු වහන්නේ කියලා බැරිම තැන ගිහිල්ලා පයින්නවා වතුරකට. මොකද වෙන්නේ? එතනත් මාළු කනවා. බේරිල්ලක් තියනද කොතනක හරි? කිසිම තැනක බේරිල්ලක් නැහැ. යන්නේ කොතනද? එතන කොහොම හරි සත්තු පිරිසක් ඇවිල්ලා ඉල්ලෙනවාමද නැද්ද? ඉල්ලෙනවාමයි. බුදුරජාණන් වහන්සේ ඇයි අපිට සංයුත්ත නිකායේ 2 ආහාර සූත්‍රයේදී වදාලේ මේ ස්පර්ශයත් හැම ගහපු ගව දෙනක් වගේ දකින්න කියලා. ස්පර්ශයත් හටගත්තද බේරිල්ලක් නැහැ. මැස්සෝ 3 දෙනෙක් ඇවිල්ලා එල්ලෙනවාමයි. හරිද? මැස්සෝ 3 දෙනෙක් ඉන්නවා. එල්ලෙනවාමයි. මේ ස්පර්ශය ඒ වගේ උන්වහන්සේගේ උපමාවල පුදුම අර්ථයක් තියෙනවා. ටිකක් පාඩුවේ පැත්තකටලා හිතන්න ඕනේ. මොකද උපමාවෙන් උන්වහන්සේ අර්ථයක් දීලා තියෙනවා. හිතනවා නම් හිතන කෙනාට ඒ ධර්මයේ කරුණ අවබෝධ වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ උපමා කළේ මේකයි කියන එක. එතකොට දැන් ස්පර්ශයක් හටගත්තා. ඔන්න දැන් පළවෙනි ප්‍රවෘත්තිය කියාගෙන ගියා. කියවනකොටම ස්පර්ශ හටගත්තනේ. ස්පර්ශය හටගත්ත ගමන් දුක් වේදනාව නම් මැස්ස ඇවිල්ලා එල්ලුනේ නැද්ද? එල්ලුණා. ඇයි? අම්මව අමානුෂික ලෙස ඝාතනය කරා පුතා. ඕක දැක්ක ගමන් විඥාණයෙන් දැනගත්තු ගමන් ස්පර්ශය හට ආරයි. ඉතින් මොකද වෙන්නේ? දුක් වේදනාව නැමැති මැස්ස ඇවිල්ලා එල්ලුණා. ඊට පස්සේ අයියෝ ආනන්තරී පාප කර්මයක් කරගෙනනේ කියන සංඥාවකුත් ඇවිල්ලා එල්ලුණා. ඊට පස්සේ තව මොනවද? මෙහෙමත් දරුවන්ව වැදුවනේ මේ අම්මලා කියලා තව සිතුවිලි ඇවිල්ලා එල්ලෙනවා. දැන් ওই හිතේ චේතනා සංකාර. එතකොට හිතේ විවිධාකාර චේතනා පහළ වෙනවා. හිත මෙහෙවනවා. අයියෝ මෙහෙම රටක අපි මේ පිළිකුල් රටක ජීවත් වෙන්න පුළුවන්ද? එන්න පිරිහෙනවා. මෙච්චර ධර්මයේ ඇහෙන රටේ ඇයි මේ වගේ අපරාධ වෙන්නේ? ගොඩාක් සිතුවිලි නැමැති මැස්සෝ දැන් ඇවිල්ලා එල්ලෙනවද නැද්ද? එල්ලෙනවා. ඒ මැස්සෝ 3 දෙනා කවුද? වේදනා, සංඥා, සංකාර. වේදනා කියේ ස්පර්ශයක් හටගත්තද අනිවාර්යයෙන්ම මොකක් හරි දුක් වේදනාවක් හරි සැප වේදනාවක් හරි එක්ක අදුක්කම අසුඛ වේදනා කියලා කියනවා. ඒ කියන්නේ සැපත් නැහැ, දුකත් නැහැ, ගාණක් නැහැ. අන්න ඒ වගේ වේදනාවක්. එතකොට ඔය උපේක්ෂා කියලා කියනවා. ඒ අදුක්කම අසුඛ වේදනාවක් හරි එක්ක සැපක් හරි දුකක් හරි එල්ලෙනවමද නැද්ද? එල්ලෙනවමයි. දකින්න බෑ මොකක්වත්. දැකලා දැනගන්න බෑ මොකක්වත්. දැන් මෙතන මම මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම කෙනාම දකිනකොට ඒ කෙනා දකිද්දි මගේ මනසේ එයා ධර්මයේ අහන ප්‍රියමනාප බව දකිනවනම් එයා ගේ පෙනුම හැඩරුව දකිනකොට
එයා ඒ ධර්මය කොයි විදිහට අහනවද? විවිධ සිතුවිලි නේ වගේ මනසට ගලාගෙන එනවනම් ඒ තමයි අර දකින දැක්මත් එක්කම හටගන්න ස්පර්ශයෙන් එන මැස්සෝ. එල්ලෙනවද නැද්ද? එල්ලෙනවා. කිසිම තොරතෝංචියක් නැතුව ඉවරයක් නැතුව මේ ටික එල්ලෙනවද නැද්ද? එල්ලෙනවා. එතකොට පින්වත්නි දැනගන්න රූප වගේම ඇහෙන ශබ්දත් එහෙමයි. මුකුත් දැනගන්න බෑ. එනවා. දැන් අපි අර සමහර අයට කියන මහ කරදරයක් චුට්ටක් දැනගත්තු ගමන් ඉතින් ඔක්කොම ඔය මේ අපි හිතමු ඔබ ගෙදර දන් දෙනවා. හිඟමනේ යන කෙනෙකුට ආහම කීයක් හරි අනිවාර්යෙන් දෙන ගෙදරක් ඔබේ ගෙදර. එතකොට ඕක හිඟන පිරිස් අතර ආරංචි වෙන්න බෑ දැනගන්න බෑ. දැනගත්තු ගමන් ඔය ගෙදර ඉලක්ක කරලා එනවද නැද්ද? එහෙම කියනවනේ. දැනගත්තොත් එනවා කියලා. ආන් ඒ වගේ දැන් මෙතන දැනගැනීම කිය විඥානය. විඥානයක් හටගන්න බෑ. හටගත්තොත් එතන තුනක් අනිවාර්යෙන් තියෙනවනේ. විඥානය හටගත්තේ ඇහැයි රූපේ නිසා, එක්ක කනයි ශබ්දේ නිසා, දෙකක් නිසා එහෙනම් තුනක් තියෙනවා. කියන්නේ විඥානයක් හටගත්තා කියන්නේ එතන ස්පර්ශය තියෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශයක් හටගත්තා කියන්නේ අනිවාර්යෙන්ම වේදනාවක් ඇවිල්ලා එල්ලෙනවද නැද්ද? එල්ලෙනවා. සංඥාවක් ඇවිල්ලා එල්ලෙනවා. සංකාරය ඇවිල්ලා එල්ලෙනවා. වේදනාව කියේ ඔය කියපු සැප දුක් උපේක්ෂා වේදනා. සංඥා කියේ මොනවද? හඳුනා ගැනීම. ඒ සංඥා වලින් තමයි අපි ඒ දේ හඳුනාගත්තේ. කොටිම පින්වත්නි පත්තර පිටුව කියවගෙන යන කෙනා ඒ පත්තර පිටුවේ අකුරු ටික හඳුනාගන්නේ සංඥාව නිසාද නැද්ද? සංඥාව නිසා. දැන් අපි හිතමු බෝලයක් ඇඳලා ඒ බෝලේ වම් අත පැත්තේ ඉහළ කොටසේ සිට ඉරක් ගහනවා උඩු අතට දකුණු පැත්ත දක්වා. ඔය අකුරට අපි කියලා තියෙන මොන අකුරද? රයන්න. හරිද? දැන් ඔය බෝලේ අර ඉරි කෑල්ලයි. දැක්ක ගමන් අපේ මනසට එනවා සංඥාව මොකද්ද? රයන්න. එහෙනම් අපිට බැරි වෙලාවත් පුංචි කාලේ ඉඳලම මේකට තියෙන්නේ රයන්න නෙමෙයි ලයන්න කියන සංඥාව නම් අපි අද දක්වා ඔය අකුරු ටික ඒ රේඛා ටික දකිද්දී අපි ඔය රේඛාවට කියන්නේ මොකක් කියලාද? ලයන්න කියලා. දැන් අපි ලයන්න නෙමෙයි කියන්නේ මොකද්ද? රයන්න කියලා. ඒ කියන්නේ එහෙනම් මේ අකුරක් පවා අපි හඳුනගන්නේ සංඥාව නිසාද නැද්ද? සංඥාව නිසා. එතකොට ඔබ භාෂා ඉගෙන ගන්නවා. ඒ භාෂාවල මෙන්න මේකයි වචනේ කියනවා. දැන් අපි හිතමු 20 කිව්ව ගමන් අපිට ටක් ගාලා සංඥා වෙනවා ඒ කීයද? 20 කියලා. එතකොට අර වචනෙට ඒ ඇවිල්ලා 20 කියන සංඥාව අපි මනසේ දීලා තියෙනවද නැද්ද? දීලා තියෙනවා. එහෙනම් මේ ඇහෙන ශබ්දෙන් වේවා, පේන රූපෙන් වේවා ඒව හඳුනාගන්නේ සංඥාව නිසායි. නැත්නම් අපි හිතමු භාෂාව දන්නේ නැති කෙනෙක් ඉන්නවා. එයා අකුරු දන්නේ නැහැ. දැන් එයාට සංඥාවක් තියනවද අකුරු ගැන? නැහැ. එයත් අර ප්‍රවෘත්තිය දකිනවා. එයා ඒ ප්‍රවෘත්තිය දැක්කම එයාගේ මනසට ඉද මේ කොල්ල ආනන්තරී පාප කර්මයක් කරගෙන කියලා එන්නේ නැහැ. හයියෝ මෙන්න අම්මව මරලානේ පව් කියලා හිතනවද? හිතෙන්නේ නැහැ. එයාට සංඥාව නැහැ. හැබැයි රූපේ හැටියට විඥාණයෙන් දැනගන්නවා, පේනවා, පෙනිලා දැනගත්තට හඳුනා ගන්න සංඥාව නැහැ. එහෙනම් ඕක හඳුනාගත්තේ ස්පර්ශ නිසා ආපු සංඥාවෙන්ද නැද්ද? ඒ කියන්නේ අරක දකිනකොටම ඒ සංඥාවත් එවිලා එල්ලිලා නැද්ද? එල්ලුණා. දැන් අපි දන්නවා දායකත්ව කොලයක් මෙතන ලියලා තියෙනවා. ඒතර මේ කොලය බලනකොට මම ධර්මදේශනාව අවසානයේදී මේක කියවගෙන යනවා. ඒතර මේක කියවගෙන යන්නේ එතනත් හටගන්නේ ස්පර්ශයයි. ඇයි ඇහැයි රූපේ විඥානයයි. ස්පර්ශය හටගනිද්දී එල්ලෙන වේදනා සංඥා සංකාරවල සංඥා නිසා නෙමෙයිද මම මේ අකුරු ටික හඳුනගන්නේ? වචන ටික හඳුනගන්නේ? ඒ සංඥාවෙන් හඳුනගත්තට පස්සේ සංකාර නිසා තමයි චේතනා පහළ කරන්නේ. සංකාර කිව්වේ චේතනා. ඒ චේතනාව පහළ කරන නිසා තමයි වචන කටින් පිට වෙන්නේ. ඒතර බලන්න මම මේ කොලේ දායකත්ව කොලේ කියවනවා කියන තැන සිද්ධ වෙන්නේ සංඥාවල චේතනාවල උපකාරයෙන් බිහි කරන වචන ටිකක් නෙමෙයිද? එතකොට ඒ ටික බිහි උනේ ස්පර්ශය නිසා හටගත්තු අර මැස්සෝ ටික වගේ නෙමෙයි.
ඒ සංඥාව අර චේතනා ওই ටික මැස්ස ටික වගේ. අනිවාර්යයෙන්ම ස්පර්ශය හටගත්තු ගමන්ම උපදිනවද නැද්ද? උපදිනවා. එතකොට පින්වත්නි දැන් ඔබට එක දෙයක් තියෙනවා හිතන්න. මේ සසරේ කොතනක හරි ස්පර්ශයක් හටගත්තා. හැබැයි වේදනාවක් නම් ආවේ නැහැ. සංඥාවක් නම් හටගත්තේ නැහැ. චේතනාවක් නම් පහළ වුණේ නැහැ. එහෙම කියන්න මොහොතක් එහෙම කියන්නේ ස්පර්ශයක් හට ගන්නවද සසරේ කොතනකවත්? මේ සසර යන ගමනේ මම උදේ මේ රූපයක් බලද්දී එතන ස්පර්ශය හටගත්ත කරුණු තුන එකතු වුණා. හැබැයි මට ඒ වෙලාවේ වේදනාවක් නම් ආවේ නැහැ. මේ සංඥාවයි සංකාරය විතරයි ආවේ. දවාලේ මම මෙහෙම ස්පර්ශයක් හටගත්ත කරුණු තුන එකතු වුණා. වේදනා සංඥා ටික ආවා. හැබැයි මට සංකාර නම් ආවේ නැහැ. ඒ වගේම එකක් දෙකක් අඩු වෙනවද? නැහැ. අර මේ ඊයේ රෑ මම මේ සින්දුවක් යන වෙලාවේ එතන ස්පර්ශي හටගත්ත විඥාණයෙන් දැනගත ඒ වුණාට හැබැයි ওই තුනෙන් එකක්වත් ආවේ නැහැ. එහෙම තුනෙන් එකක්වත් එල්ලිච්ච නැති අවස්ථා තියෙනවද? තුනම එල්ලෙනවා. ඒකේ එකක්වත් අඩුවකුත් නැතුව ඇවිල්ලා එල්ලෙනවා. ඉතින් ඔය එල්ලිල්ලේ ඉවරයක් තියෙනවද? සසර කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. තොරතෝංචයක් නැතුව ස්පර්ශ හටගන්න එකටයි සසර කියලා කියන්නේ. සසර කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. තොරතෝංචයක් නැතුව ඔය හටගන්න ස්පර්ශ නිසා වේදනා සංඥා සංකාර එල්ලි එන එකටයි. ඕකට තමයි සසර කියන්නේ. එතකොට ඔබ ඒක එක වේදනා නිරේදි විඳින්න එක විදියකට. තිරිසන් ලෝකෙදි විඳින්න තව විදියකට. പ്രേත ලෝකෙදි විඳින්න තව විදියකට. මනුස්ස ලෝකෙ විඳින්න තව විදියකට. දිව්‍ය ලෝකෙ විඳින්න තව විදියකට. දැන් බලන්න එක දිව්‍ය ලෝකයක් තියෙනවා කිව්වා චපස්සායතනික කියලා දිව්‍ය ලෝකයක්. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම ලෝකයක් තවත් නැහැ කිව්වා. ඇහින් රූපයක් දැක්කත් සැප විතරයි. කනට ශබ්ද ඇහුණත් සැප විතරයි ජීවිත කාලෙම. නහයට දැනෙන ගඳ සුවඳටත් සැප විතරමයි. දිවට දැනෙන රසයටත් සැප විතරමයි. කයට ලැබෙන පහසටත් සැප විතරමයි. හිතට මොනවද හිතෙන්නේ? සැප විතරමයි. දුකක් කියලා දෙයක් ජීවිත කාලේ කවදාකවත් එන්නේ නැහැ. ඒතර ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන්නේ වේදනා තුනෙන් මොන වේදනාවද? සැප වේදනාව විතරයි. එහෙම දිව්‍ය ලෝකෙකුත් තියෙනවා කිව්වා. චපස්සායතනික දිව්‍ය ලෝකෙ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දිව්‍ය ලෝකේ තරම් තවත් සැප අධික ලෝකයක් බුදුනෙතින් දකින්නේ නැහැ කියලා. හරිද? ඒ වගේමයි නිරයක් තියෙනවා කිව්වා චපස්සායතනික නිරය කියලා. ඒ නිරේ උපන් අයට ඇහැට පේන රූප වලට දුක විතරමයි. කිසිම ජීවිතේ කවදාකවත් එක සැපයක්වත් එන්නේ දුක විතරමයි බලන හැම රූපයකටම. කනට ඇහෙනවා නම් ශබ්ද ඇහෙන හැම ශබ්දයකටම ස්පර්ශයෙන් එන්නේ දුක් වේදනා විතරමයි. සැප වේදනා උපේක්ෂා වේදනා නැහැ. නහයට දැනෙන ගඳ සුවඳට ඒ ගඳ සුවඳට දැනෙන්නේ දුක විතරමයි වෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. දිවට දැනෙන රසයටත් එහෙමයි දුක විතරමයි. කයට දැනෙන පහසට දුක විතරමයි. හිතට හිතෙන අරමුණු වලට දුක විතරමයි. ඉච්ඡර භයානක ලෝකෙකුත් වෙනකෝ මේ සසරේ. ඔබයි මායි එහෙත් ඉපදිලා තියෙනවා. දැන් නිකම් මේ හිමියෝ තියනවද කියලා දැන් අපි අහනවා. එහෙම ලෝකයක් බුදුරජාණන්සේ තියනවා කියලා කිව්වද කියලා අපිට හිතෙනවා. හැබැයි අපිට ඕක හිතුණට අපිත් එහෙ හිටියා. ඉඳලා ඇති නෙමෙයි. හිටියා. මාත් හිටියා ඔයගොල්ලොත් හිටියා. ඒ වගේ භයානක සසරක් අතීතේ පහු කරා තාමත් ගෙවනවා අනාගතයටත් ගෙවන්න තියෙනවා. එතකොට පින්වත්නි දැන් මෙතනදී හිතන්න ඒ ලෝකේ චපස්සායතනික ඔය කියපු නිරේ ඉපදිච්ච අයට ස්පර්ශ ප්‍රත්‍යයෙන් එන්නේ දුක් වේදනා විතරයිනේ මැස්ස වගේ එල්ලෙන්නේ. ඒ කියන්නේ එවැනි නිරයක් තියෙන්නේ ඒ ආකාරයට කර්ම සකස් කරගත්තු අයට වේදනා පහළ වෙනවා. දැන් අපිට මෙතනදී හටගන්නේ ඒ තවත් විදිහකට. මෙතන ඔක්කොම හට ගන්නවා. විතේක සැප, විතේක දුක, විතේක උපේක්ෂා. ඔක්කොම කලවම එනවද නැද්ද? ඔක්කොම කලවම එනවා. ඒතර මේවා කලවම එනකොට
බැරි වෙලාවත් එක දිගට දුකම ආවොත් යන්න වෙනවා අංගොඩ. නේද? එක දිගට ඇහෙන් බලන දෙයටත් දුක හිතෙන්නේ. දුකමයි එන්නේ. කනට ඇහෙන දෙයටත් දුක විතරමයි. ඔය වැඩි ඕනේ සතියක් දෙකක් කොහොම ගියොත් එහෙම මුලින් බෝධි පූජා ටික තියෙනවා. ඊට පස්සේ කල්පනා කර ඉන්නවා. මාසයක් විතර යනකොට පිස්සන් කොටුවට යනවා. එච්චරටම මනසට දරා ගන්න බෑ දුක විතරක් වෙනවනේ. ඒත් අපි දුක විතරක් කිව්වට සැපත් වෙනවා. නේද? ඔය කොච්චර දුක් පීඩාවෙන් ගගාවිල්ලා මේ වගේ පුටුවක වාඩි වුණොත් යම් කිසි කයට පහසුවක් සැපයක් දැනෙන්නේ නැද්ද? ඒවත් දැනෙන අතරනේ අර දරා ගන්න බැරි දුක විඳින්නේ. දැන් බලන්න පින්වත්නි මේ හැම ආකාරයකම වේදනා විවිධ විදිහට විඳින්න සිද්ධ වෙලා තියෙනකොට ඒකට සුදුසු ලෝක තමයි ඔය ලෝක කියලා වෙන් වෙලා තියෙන්නේ. එහෙනම් සසරේ යනවා කියන්නේ මොකද්ද? ස්පර්ශ හටගනිමින් වේදනා සංඥා සංකාර විඳිමින් ඒවා හටගනිමින් යන ගමන නේද? යන ගමන. ඒ ගමනේදී ඒ වේදනා විඳින්න කර්මානුරූපව කොහෙද තියෙන්නේ? ඒ ලෝකවල වෙන් වෙලා තියෙන එකයි. නිරේ කියලා එකක් හැදලා තියෙන්නේ දුක් වේදනා වැඩිපුර විඳින්න. ඊළඟට මේ වගේ ලෝක තිරිසන් ලෝක හැදලා තියෙන්නේ ටිකක් දුක් වේදනා වැඩි සැප වේදනාවක් තියෙනවා සමබරව. මනුස්ස ලෝකේ සැප වේදනා වැඩි දුක් වේදනාවක් තියෙනවා. ඒවත් කර්මානුරූපව එක එක්කිනාට වෙනස්. දිව්‍ය ලෝකේ සැප ටිකක් වැඩිපුර වැඩි දුකක් තියෙනවා. ඒ වගේ අර එක විදිහට ස්පර්ශයෙන් හටගන්න වේදනාව වෙනස් වෙච්ච තැන් තමයි ඔය ලෝක කියලා වෙන් වෙලා තියෙන්නේ. එහෙනම් මේ සසරේ ස්වභාවයේ ඔය ස්පර්ශපත්තේ මැස්සෝ වගේ තොර තෝංචියක් නැතුව වේදනා එනවද නැද්ද? එනවා. දැන් ওই ධර්මදේශනේ අවසන් වුණාට පස්සේ ඕගොල්ලෝ මෙතන ධර්මයේ ශ්‍රවණය කරන්න ආපු අයත් ගෙවල් බලා යන්න වෙනවනේ. ඔය යනකම් ඇහෙන් රූප බල යනවනේ. හැම ගහපු ගව දෙන වගේ නෙමෙයිද ගෙදර යන්නේ? ඉල්ලෙන්නේ නැද්ද? ඔය ඇස් දෙකෙන් බලන රූපෙට එක්ක දුක එක්ක සැප එක්ක උපේක්ෂා මොන හරි එල්ලි නෙමෙයිද ගෙදරට යන්නේ? එල්ලෙල්ලා ගෙදරට යනවා. ඉතින් ගෙදරට ගිහිල්ලා එල්ලෙල්ලා ජීවත් වෙනවා. ඒ නිසා මේ ධර්මය අවබෝධ කර ගන්නතුරු ඔය ගමන ඔහොමමයි. ඒ නිසා මේ හැම ගහපු ගව දෙනක් වගේ ඉවරයක් නැතුව විඳින පීඩාවෙන් නිදහස් වන්නට ඔබට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු